තෙරුවන් සරණයි ශ්‍රාවක ඔබ සියලු දෙනාටම. ඔබ මේ එක් වී සිටින්නේ විමංශා බෝසත්හඬ YouTube නාලිකාව ඔබ වෙත ගෙන එන දහම්මැස ධර්ම සාකච්ඡා මාලාවේ තවත් එක් වැඩසටහනක් සමගින්. පුරා වසර 20ක කාලයක් තුල දෙස් විදෙස් සංචාරය කරමින් ජීවිතයේ ගැටලු වලට ධර්මානුකූල උපදෙස් ලබා දෙමින් ආශිර්වාදය ලබා දෙමින් විමංශා බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන යමින් දහස් ගණනක් වූ ජනයාට ආලෝකයක් වූ ඒ විමංශා ගුරුමෑණිය සුපුරුදු පරිදි අද අපත් සමගින් සම්බන්ධ වෙනවා. ඉතින් අපේ ගුරුමෑණියන් ඉතාමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයුබෝවන් ගුරුමෑණියනි. අයිබෝවන් මගේ පුතේ. හොඳයි. අද දහම්මැස්ස ධර්ම සාකච්ඡාවේ මාතෘකාව තමා පතනවා කියන එක. අපිට මේක ඇහෙන්නේ අපි සෙනෙහස දක්වනකොට බොහෝ වෙලාවට පාවිච්චි කරන යෙදුමක් විදිහට. අපිට ඕනේ නම් අපි සෙනෙහස දක්වන කෙනාට ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා කියන්නේ එයාට අපි කොච්චර සෙනෙහස දක්වනවාද කියලා කියන්න සහ අපි දෙන්න අතර තියෙන බැඳීම කොච්චර ශක්තිමත්ද කියලා කියන්න වගේ දේවල් වලට පාවිච්චි කරන යෙදුමක්. අපි සංසාරේ පතාගෙන එනවා ඇත්තේ. ඒකයි අපි මෙහෙම ඉන්නේ. එහෙම නැත්නම් එයාව තවදුරටත් වලට ඕන නම් අපි ඉතිරි ආත්මවලත් මෙහෙම පතාගෙන යමු එකට. අපි මෙහෙම පාවිච්චි කළාට මේක ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. පතනවා කියලා කියන්නේ ප්‍රාර්ථනා කරනවා කියන එකනේ. එතනදී මම මුලින්ම ගුරුමෑණියන්ගෙන් දැනගන්න කැමති ඇත්තටම මේ ප්‍රාර්ථනා කරන දේවල් මෙහෙම වෙනවද? අපිට දැනෙන දේ මේ අපි හිතන දේ. එහෙම නැත්නම් මේ අපි දෙන්න පතලෙනවයි කියලා කියන එක තුල ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවද? අපිට මෙහෙම පතල එකට ඉන්න පුළුවන්ද? මගේ පළවෙනි ප්‍රශ්නය ඔබතුමීගෙන් එහෙම පුළුවන්ද? පුතේ හරිම සුන්දර ප්‍රශ්නයක්. තරුණ අයට විතරක් නෙමෙයි ජීවිතයේ ඕනම වයසක කෙනෙකුට ওই වචනේ හරි සාධාරණයි. අපිට පුතේ අපේ දැන් පතලා එහෙම වෙන්න පුළුවන්ද කියන එකට මේ අපේ ජීවිත කාලේ හරි සංසාරේ හරි දෙන්න පුළුවන් සුන්දරම උදාහරණයක් තියෙනවා. අපි ඒ උදාහරණේ ගත්තොත් ඒ සම්බන්ධෙත් කොච්චර සුන්දරද කියතොත් සංසාරේ ආත්ම ලක්ෂ ගණන් එකට ඇවිල්ලා කියලා අපි අහලා තියෙනවා. ඒ කවුරුත් නෙමෙයි පුතේ. සිදුහත් කුමාරයයි යසෝදරා දේවියයි. බෝධිසත්ව කාලේ ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබපු එලේ සුමේද තාපසයා අනාගතේ දවසක ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා එවෙලේ ළඟ හිටපු එක්තරා කාන්තාවක් ප්‍රාර්ථනා කරනවා මං මේ මල් ටික පූජා කරලා මේ ඒ බුද්ධත්වයේ පතන පුරුෂයාගේ බිරිඳ වෙනවා කියලා ඒ තාක්කල්ම බලන්න කොච්චර සුන්දර පැතීමක්ද කියලා. ආත්මෙන් ආත්මෙට පාරමිතා පුරන හැම ආත්මයක් පාසාම බිරිඳ වෙලා ඉපදුනේ යසෝදරාව. හැම ආත්මිකම. ඉතින් එතකොට මේ ගමන කෙලවරුනේ කොතනද පුතේ? යසෝදරාව සිදුහත් කුමාරයාගේ බිරිඳ වෙලා. ඒ තරම් දුකක් උහුලපු සැමියාගේ ප්‍රාර්ථනාව වෙනුවෙන් තමයි පුතේ ඒ දුක ඉහිළුවේ. ඒ තරම් දුකක් උහුලපු කාන්තාවක් අපි මේ සංසාරෙම කොච්චර කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා හිතා ගන්නත් බැයි. කවදා හරි දවසක මේ චරිතේ මාව දාලා ගිහිල්ලා බුද්ධත්වයට පත් වෙනවා කියන එක දැන තමයි පුතේ ආත්මෙන් ආත්මෙට පතාගෙන එන්නේ. ඉතින් ඒ වගේ තව ආපු චරිත තියෙනවා අපේ බෞද්ධ දර්ශනය තුළ. ඉතින් මේ වගේ කියවෙන තව උදාහරණයක් කියන්නම්. පුතාලා අහලා ඇති නකුල මාතා නකුල පිතා කියන. ඉතින් එතකොට නකුල මාතා කතාවෙත් පුතේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දෙදෙනා මතු යලිත් උපදිනවද එකම නැවත දෙදෙනා හමු වෙනවද කියලා අහන ප්‍රශ්නයේදී බුදුරජාණන් වහන්සේ කියනවා යම් දෙදෙනෙක්ට සම ශ්‍රද්ධා සම ත්‍යාග සම ප්‍රඥා සම ශ්‍රද්ධා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා කියන මේ කරුණු හතර සම්පූර්ණ ඒගොල්ලෝ නැවතත් හම්බ වෙනවා කියන. ඉතින් එතකොට එහෙමනම් මේ පැතීම් කියන ඒවා
ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා කියලා අපේ උදාහරණ තියෙනවා. හැබැයි එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන්. දැන් සමහරක් අය ඔතන තියෙන හරිම සුන්දර පැතීමක්. හැබැයි ඒ වගේම තමයි දේවදත්ත බලන්න සේරිවාණිජ කතාවේ. එයා ප්‍රාර්ථනා කරන්නේ මොකටද? ඇවිල්ලා පලි ගන්නවා කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනෙත් ඉෂ්ට වෙනවනේ පුතේ. ඉතින් ඒ නිසා මේ පැතීම කියන එක තුල සුන්දර අසුන්දර කතා දෙකම තියෙනවා. එහෙමයි මෑණියනි. එතකොට අපි දැන් මේ ඔබතුමිය දුන්න උදාහරණත් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම ගිහින් ප්‍රාර්ථනා කළ පමණින්ම අපිට පුළුවන් එහෙම සංසාරේ පුරාවට එකට යන්න කියලා. මම හිතන්නේ නැහැ ඒක එහෙමයි කියලා. මම හිතනවා මොන හරි සාධක තියෙන්න ඕනේ අපි දෙන්න තුලම එහෙම එකට යන්න කියලා. එතනදී ඔබතුමියට මොන වගේ උත්තරයක්ද දෙන්න පුළුවන්? පුතේ ඔය දැන් දෙදෙනෙකුට එක විදිහට යන්න පුළුවන් කියන එකට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර තමයි පුතේ මං කිව්වේ. හැබැයි මතක තියාගන්න ඕනි අපි මේ සංසාරේ බිරිඳ නොවෙච්ච එහෙම නැත්නම් සැමියා නොවෙච්ච සහෝදරයෙක් නොවෙච්ච සහෝදරියක් නොවෙච්ච එහෙම නැත්නම් මොනයම් හෝ නෑකමක් නැති කෙනෙක් නැති තරම්. ඒ තරම් සංසාර ආත්ම ලක්ෂ කෝටි ගණන් අපි මාරු වෙවි ඉඳලා තියෙනවා. මේ සම්බන්ධතා තුළ සමහරක් සම්බන්ධතා පුතාට උනත් දැනিলা ඇති. ඒ සම්බන්ධතා තුළ තියෙනවා හරි අව්‍යාජ ගතියක්. ඒ තුල ප්‍රාර්ථනා කරන්නේ හැම වෙලේම මේ සම්බන්ධතාව කියන එකේ වටිනකම තියෙන්නේ ඒ සම්බන්ධතාව තමාගෙන් පිටට කොච්චර කැපවීමක් කරනවද කියන එක මත. නැත්තම් තමාගේ වැඩ කරගැනීමේ අරමුණ නෙවෙයි. ඒ සම්බන්ධතාවයේ වටිනාකම තියෙන්නේ සමාගෙන් බාහිර පුජ්‍යලයකට හෝ පිරිසකට හෝ යම් කෙනෙකුට ඒ දක්වන බැඳීමේ తত্ত্বය. එතකොට නැත්තම් තමාටම කියන හැම වෙලෙම හිතනවනම් ඒ සම්බන්ධතාවයේ තියෙන ඊට වඩා හාස්පසින්ම වෙනස් දෙයක්. එතකොට අපි හිතමු ඒක ආදරයක් මුල් වූ කරුණාවක් මුල් වූ එකක් නම් පුතේ සෑම විටම ක්‍රියා කරන්නේ තමාගෙන් බාහිරට. එයාගේම දියුණුව, එයාගේ සතුට, එයාගේ වගකීම, සුව පහසුව හැම එකම තමාගෙන් පිටට. හිතන එකේ තියෙන්නේ පුතේ බොහොම කරුණාව, ආදරයේ පිරිච්ච බැඳීම්. ඒකේ අනිත් පැත්ත තියෙනවා නම් ඒ තුල පවතින්නේ ආත්මාර්ථකාමී බැඳීම්. එතකොට සංසාරයෙන් සංසාරයට යද්දී අපි උතේ දැන් එහෙම බැඳීම් වෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දීලා තියෙන සාක්ෂිය තමයි පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ බැඳීම් නැවත නැවත ඇති වෙන්න නම් ඕනම කෙනෙක් තුල සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. අපි හිතමු එතන නකුල මාතා නකුල පිතා කියන සම්බන්ධතාව ඇති වෙලා තියෙන්නේ ස්ත්‍රියෙක් සහ පුරුෂයෙක් අතර කියලා. ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් අතර කියලා. අපි හිතමු. එහෙම නැතුව බලන්න දෙමව්පියෝ දරුවෝ අතර තියෙන බැඳීම් සමහරක් තියෙනවා දෙමව්පියෝ දරුවෝ අතර තියෙන බැඳීම් වල ඒවැත් වඩා බැඳීමක් තියෙන්න පුළුවන් එක දරුවෙක් කෙරෙහි. තව දරුවෙක් කෙරෙහි බැඳීම අඩු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ වැඩි බැඳීම තියෙනවා කියන්නේ වැඩි සම්බන්ධතාව ඒ පුජ්‍යලයත් එක්කලා සංසාරේ පුරා තිබිලා තියෙනවා. ආදරේ වැඩි එකක් තිබිලා තියෙනවා. බැඳීමක් තිබිලා. ඒට අපි කෙනෙකුට කියන්න පුළුවන් ණයකාරයෙක් කියලා. ණයට හරි ගමන්නේ පුතේ. ඒ බැඳීමේ ඝනකම තමයි ඒ කියන්නේ. ඉතින් ඒ වගේ සමහරක් දෙමව්පියන්ට තමන්ගේ තව දරුවෙක් නිකන් අනුන්ගේ දරුවෙක් ගන්නටම නොසලකා හින්නත් පුළුවන්. ඒ තමයි ඒ තියෙන සම්බන්ධතාවයේ ස්වභාවය. ඉතින් ඒ නිසා මේිට එහා ගියා වූ කාරණයක් තියෙනවා තමයි පුතේ. ඒ බුදුරජාණන් වහන්සේ කියපු කාරණාවට අමතරව. හැබැයි ඒ කාරණාවට අමතර කියන්න දෙයක් අපිට නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන සර්වඥතා ඥානය නිසා. කර්මය කියන වචනේ එකතු කරන්න වෙනවා. කර්ම ගනුදෙනුව කියන වචනේ. අන්න ඒක තමයි පුතේ ඔය කාරණා හතර තුල තියෙන අනු කොටසක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන. පුතා ආපු ප්‍රශ්නේ හරි සාධාරණයි පුතේ. අපිට පේනවා ඊට එහා ගියා වූ කර්ම කොටසක් කියලා. ඊට එහා ගියා වූ නෙමේ ඒකේ කොටසක්ම තමයි පුතේ ඒකත්. එහෙමයි මෑණියනි.
වර්තමානයේ අපි එදිනදා ජීවිතය තුළ අපි අඳුරන බොහෝ පිරිසක් ඉන්නවා. දෙමව්පියන්, එතකොට අපේ සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ වෙන්න පුළුවන්. අපේ ගෙවල් අවට ඉන්න අය, ඒ වගේම අපිට පාරේදී මුණ ගැහෙන අය, ඊට අමතරව අපේ පවුලේ මිත්‍රයින් වෙන්න පුළුවන්. මේ විදිහට බොහෝ පිරිසක් අපි අඳුරනවා. එතකොට මෑණියනි, මේ විදිහට අපි ආශ්‍රය කරන්න හම්බ වෙන්නේ මුළු ලංකාවම අපි අඳුරන්නේ නැහැ. නමුත් අපිට එදිනෙදා ජීවිතයේදී පොදු ප්‍රවාහන සේවයකදී හරි කිහිප දෙනෙක් හම්බ වෙනවා, දවසකට කිහිප දෙනෙක්වම. මං ඔබතුමීගෙන් දැනගන්න කැමති, අපිට මේ හම්බ වෙන කීප දෙනා හෝ අපි ආශ්‍රය කරන කීප දෙනා හෝ අපිට පෙර සංසාරේදී මුණ ගැහිච්ච අයද? මේ හැමෝත් එක්කම අපිට ගනුදෙනුවක් තියෙන නිසාද අපි ඒව හම්බ වෙන්නේ? බොහෝ වෙලාවට දැන් අපිට කීප දෙනෙක් අපි හිතමු කොහේ හරි අ, පොදු ස්ථානයකට අපි ගියාට අපිට සිය දහස් ගණනකගේ මූණ බලා ගන්න ලැබුණට අපි හැමෝටම කතා කරන්නේ නැහැ. අපි ගොඩාක් දෙනෙක්ව අඳුරන්නේ නැහැ. අපේ ජීවිතේ අපේ ආශ්‍රිතයන් විදිහට ඉන්නේ ටික දෙනයි. එතකොට මේ ටික දෙනාද අපේ ජීවිතය තුළ අපිට ගනුදෙනුවක් තියෙන සංසාරේ. එතකොට කොහොමද මේ අයව අපිට හම්බ වෙන්නේ කියන ප්‍රශ්නෙට ඔබතුමී උත්තරයක් දුන්නොත්. පුතේ දැන් අපි මේ ආත්මේ ප්‍රතිසන්දිය ලබනකොට ඒ ප්‍රතිසන්දියත් එක්කලා මේ අපේ සම්බන්ධතා චුතිය දක්වාම පවතිනවා. ඇතිවන සම්බන්ධතා. උපදිච්ච දා ඇති වෙනවා සම්බන්ධතාවක් පුතේ, අම්මයි තාත්තයි කියලා සම්බන්ධතාවක්. දැන් අපි සම්මතයේ තියෙන්නේ අම්මයි තාත්තයි මම අපි මේ කියන සම්බන්ධතා කවදා හරි දවසක මේ ආත්මේ ඒ කෙලවර වෙන තක්කල් අපේ පවතිනවා කියලා. හැබැයි අපිට උදාහරණ තියෙනව නේද? සමහරක් දරුවෝ ඉපදුනාට පස්සේ ඒ අම්මා තාත්තත් එක්කම හැදෙනවා. හැබැයි සමහරක් දරුවෝ ඉපදිලා චුට්ට දවසකින් තම අම්මා තාත්තා කෙනෙක් හදාගන්න ගන්නවා. එහෙම නැත්තම් ඒ දරුවට අම්මා තාත්තා නැතුව යනවා, වැඩිහිටියෝ අතර හැදෙනවා. එහෙම නැත්තම් ඒ තව සම්බන්ධතා ඇතිව ඉපදුනාට වැඩිහිටි නිවාසක උපදින්න පුළුවන්. මේ බලන්න පුතේ, මේ තුල තියෙන්නේ කර්මානුරූප ගනුදෙනු. ඊට පස්සේ අපේ ජීවිතේට අපිට තව එකතු වෙනවා මේ අම්මගේ පැත්තෙන් අම්මා තාත්තා, ඒ සහෝදර සහෝදරියෝ හෝ ඥාතීන්, මේ ඒ වගේම අඳුරන හිතවත් අඳුරන අය, ඒ වගේම මවගේ පාර්ශ්වයෙන් මේ වගේ ආදී වූ විදිහට අපේ ජීවිතේට එකතු වෙනවා. ටික කාලයක් යනකොට අපි ඉස්කෝලේ යනවා, මෙන්න තව කණ්ඩායමක් අපිට එනවා. හැබැයි මුලින් ඉඳන් හිටපු කණ්ඩායමම අපිත් එක්ක ඉඳීද? එහෙම කියන්න බෑ. දැන් කොටසක් එකතු වෙනවා, කොටසක් හැලෙනවා. සමහරක් වෙලාවට අපි අතර සම්බන්ධතාවක් තියෙන්න පුළුවන් පුතේ යම් කිසි කෙනෙක් එක්කලා මේ ළඟම එහා අපිට ඉන්න කෙනාට වඩා ඈතින් ඉන්න කෙනෙක් කෙරෙහි. එහෙම නැත්නම් වෙන රටක ඉන්න කෙනෙක් කෙරෙහි වෙන්න පුළුවන්. ඒ තමයි මේ සම්බන්ධතාවයේ තියෙන ඝනකම. හරියට අපි නිතර ළඟම ඉන්න කෙනත් එක්ක තියෙන සම්බන්ධතාවට වඩා අපි ඈත කෙනෙක් එක්කලා දුරකථනයෙන් කතා කරනවා වෙන්න පුළුවන්. ඒක තමයි මේ සම්බන්ධතාවේ ස්වභාවය. එක්කෝ අපේ අවශ්‍යතාව අනුව, එහෙම නැත්නම් හදවතට දැනෙන විදිහට. ඉතින් ඒ විදිහට අපේ පුතේ හරියට බස් එක නැග්ගාම බස් එකේ අපි සමහරක් වෙලාවට නැග්ග කන්ඩක්ටර්ට මුදල් දුන්නා, අපිට ඕන තැනින් බැහැලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළඟ අපි අඳුරන කෙනෙක් ගාව ඉඳගත්ත වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ගාව අඳුරන කෙනෙක් ඇවිල්ලා ඉඳගත්ත වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට ඉස්සරහා මට පිටිපස්සේ මගේ යවට කවුරු හරි මම දන්නවා ඉන්නත් පුළුවන්. ඒ වගේ තමයි සංසාරෙත් අපිට දැකලා පුරුදු අපිට සම්බන්ධතා තිබිච්ච අය අප වටා ඉන්න පුළුවන්. ඊට පස්සේ සමහරක් වෙලාවට ඒ අය බස් එකේ ඉඳදී අපි බැහැලා යනවා වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට අපි ඒ අය ඉඳදී අපි බැහැලා යනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඉඳද්දී ඒ අය බැහැලා යනවා වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට හෝල්ට් එකේ එක්කෙනා දෙන්න බහින්නත් පුළුවන්. එහෙම නැත්නම් ටික දුරක් යනකොට අපි දන්න කෙනෙක් නගිනව වෙන්නත් පුළුවන්. අපේ ජීවිතෙන් අපේ අය ඈත් වෙන්නෙත්, අපිට එකතු වෙන්නෙත් අපි කවදා හරි දවසක මැරෙනකම්ම මෙන්න මේ ආකාරයට තමයි. බස් එකේ යනකොට කෙනෙකුට භාවනාවක් විදිහට කරන්න පුළුවන් හොඳම කමටහනක්. මේ තමයි ජීවිතයේ ස්වභාවය. මේ තමයි සංසාරයේ ස්වභාවය. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ ජීවිත තුළින් කෙනෙක් නැති වෙන්නේ ඒ කෙනා මැරුණාම කියලා. ඒක එහෙම වෙන්නේ නෑ පුතේ. ඇයි ඒ හේතුව? අපෙන් එයා නැති උනේ ශරීරයෙන් විතරයි.
හැබැයි අපිට එයත් එක්ක තියෙන මේ ගනුදෙනුව අපි මැරෙන තාක්කල් අපේ මතකේ තියෙනවා ඒ ගනුදෙනුව. ඊට පස්සේ මොකද වෙන්නේ? යම් කිසි කෙනෙක් මේ සංසාර ගන්න මේ ඇතිවෙච්ච ගනුදෙනුව සංසාරේ පුරාම යනවා. කවද තාක්කල්ද? ඒ කෙනා මේ සංසාරයෙන් නිවන් දකින තුරු. උදාහරණයක් විදිහට මං ගත්තොත් මගේ ඇතිවන සම්බන්ධතාව මට සම්බන්ධ කෙනෙක් මිය ගියාට පස්සේ මගේ මතකෙත් එක්ක එයා රැඳිලා ඉන්නවා මම මැරෙනකම්. ඒ ඇතිවෙච්ච සම්බන්ධතාව හොඳ නම් මට දැනෙනවා වැඩි. ඒ ඇතිවෙච්ච සම්බන්ධතාව කරදරයක් නම් මං හරි පීඩා විඳිනවත් වැඩි. ඒ වගේම තමයි පුතේ මේ සම්බන්ධතාව මගේ මතකයෙන් යන්නේ කවද තාක්කල්ද? අපි එකම කවදා හරි දවසක මම මැරිච්ච තාක්ක මගේ පුතාලටත් ඕන කෙනෙකුටත් මේ වගේ සම්බන්ධතා ජීවිතේ තියෙනවා. අපි තම තමන් ඇතිවෙච්ච සම්බන්ධතා සමහරක් ඒවා බලවත්ව දැනෙනවා සමහරක් ඒවා දැනුන්නේ නැහැ වගේ තියෙනවා. ඒ වගේම තමයි දැන් මගේ තියෙන සම්බන්ධතා සංසාරයෙන් සංසාරයට යනකොට කවද තාක්කල්ද නිවන් දකින තාක්කල්ම මයිත් එක්කලා මේ සංසාර බැඳීම අනාගතයේදී මුණ ගැහෙන්න පුළුවන්. අපි කෙනෙකුට කියන්න පුළුවන් මං සංසාරේ කවදාකවත් අපිට මුණ ගැහෙන්න එපා කියලා. ඒකත් ප්‍රාර්ථනාවක්. එහෙම නැත්නම් කෙනෙක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් උපදින හැම ආත්මෙම හම්බෙන්න කියලා. ඒකත් ප්‍රාර්ථනාවක්. හැබැයි මේ තුල පවතින පුතේ සංසාර ගනුදෙනු. ඉතින් ඒ නිසා මේ තුල අපි වටා අපි කිට්ටුව හිටියත් අපි සමහරක් වෙලාවට අපි කිට්ටුව අපිටම කියලා බැඳිච්ච සම්බන්ධතාවට වඩා අපි ටිකක් ඈතින් ඉන්න සම්බන්ධතාවක් අපිට බොහෝ දැනෙනවා වෙන්න පුළුවන්. මේ තමයි පුතේ සසර පුරුද්ද. සසර බැඳීම්. ඉතින් ඒ නිසා අපි මේ පෞද්ගලිකව අපි මේක මේ විදිහට තිබිය යුතුයි කිව්වට ඒ තිබිය යුතු නෙමේ තියෙන්නේ. ඒක තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇති වෙන්නේ. අන්න ඒ වගේ තමයි. කවද තාක්කල්ද මේ ආත්මේ යන තාක්කල්. හැබැයි මේක ඉවර වෙන්නේ කවදද? අපි මේ සංසාරයෙන් අපේ දර්ශනයට අනුව නම් බෞද්ධ දර්ශනයට අනුව නම් නිවන් දකින තාක්කල්. එතකන් මේ බැඳීම් යනවා පුතේ විවිධ ආකාරයෙන් විවිධ ප්‍රමාණ වලින් විවිධ මට්ටම් වලින්. එහෙමයි මෑණියනි. අපි අද අපේ සාකච්ඡාව තුළ කතා කළේ බැඳීම් ගැන. බැඳීම් කොහොමද සංසාරයේ පුරාවටම පවතින්නේ සහ මේ පතාගෙන එනවා කියන කාරණාව ගැන නිසා මම අවසාන ප්‍රශ්නය විදිහට මේ වගේ ප්‍රශ්නයක් ඔබතුමියගෙන් අහන්න හිතුවා. මේ පතනවා කියන එක තුල කාමය තියෙනවද මෑණියනි? අපි සාමාන්‍යයෙන් කෙනෙක් එක්ක දිගටම ඉන්න කැමතියි කියලා කියන්නේ ඒ අම්මා තාත්තා හෝ වේවා සහෝදර සහෝදරියක් හෝ වේවා වෙන කෙනෙක් පිට කෙනෙක් හෝ වේවා ඔහුට හෝ ඇයට අපි තුලින් ලැබෙන ආකර්ෂණය හෝ වේවා සෙනෙහස නිසානේ අපි එයාට කැමති නිසා තමයි අපි සරලවම කිව්වොත් අපි කැමති නිසා තමයි අපි ආව ඉදිරියටත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෑණියනි මේක තුල කාමයක් තියනවද? කාමේ නිසාද අපි මේ ප්‍රාර්ථනා කරන්න කියලා මම කැමතියි ඔබතුමියකින් දැනගන්න. පුතේ හරි සංවේදී ප්‍රශ්නයක් ඔය එක. දැන් අපි බැලුවොත් අම්මෙකුයි තාත්තෙකුයි දරුවෙකුයි අතර ඇතිවන සම්බන්ධතාව දැන් සමහරක් වෙලාවට අපි අහලා තිනවා මහා විපරීත සම්බන්ධතා. එතකොට ඇයි ඒ හේතුව? ඒ සම්බන්ධතාව ඒ අන්තර් සම්බන්ධතාව තියෙන විෂමතාව. හැබැයි ඒ වගේම දෙමව්පියෝ දරුවෝ අතර මේ තියෙන ඊ타මත්ම සංකීර්ණ ඒ වගේම සරල මේකකේ මම ගත්තේ අම්මා තාත්තා දරුවෝ අතර තියෙන සම්බන්ධතා විෂම ඒවා අපිට පුවත්පත් වලින් සමාජ මාධ්‍ය වලින් දැනගන්න ලැබෙනවා. ඒ වගේම ඒ තුල පවතිනා වූ උතුම් සම්බන්ධතාවක් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී බලන්න ඒ විෂමතාවට හේතු වෙලා තියෙන්නේ කාමයේ වෙන්න පුළුවන්. නොදත්කම වෙන්න පුළුවන්. සංසාර ගනුදෙනු වෙන්න පුළුවන්. දැන් හොඳම උදාහරණයක් මම පුතාට කියන්න. දැන් අපි මේ බුද්ධ චරිතය තුළ අපි දන්න ප්‍රසිද්ධම චරිත දෙකක් තියෙනවා. දේවදත්ත චරිතය, ඒ වගේම සුන්දරි. මේ දෙදෙනාම බුදුරජාණන් වහන්සේට හරියට විරුද්ධකම් කරපු දෙන්නෙක්. පුදුමාකාර තරමේ විරුද්ධතාව ඇතිවෙයි. හැබැයි එක්තරා ආත්මයක
ඔය බෝධිසත්වයෝ ඒ බුද්ධත්වයට පත්වෙච්ච ඒ බෝධිසත්වයෝ සංසාරේ පාරමිතා පුරන කාලවල එක ආත්මික සුන්දරී මව වෙලා මේ ආත්මේ සුන්දරී වෙච්ච චරිතය ඒ ආත්මේ ඒ අපේ බෝධිසත්වයන්ගේ මව වෙලා දේවදත්ත පියා වෙලා. ඉතින් එහෙනම් මේ සම්බන්ධතාව තුළ තිබිච්චා වූ මූලික සුවිශේෂීම උතුම් කියන ගුණාංග ටික මේ හැබෑ අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් තුළ පවතිනා වූ සම්බන්ධතාව තරම් තියෙයිද කියලා අපිට සැකයක් තියෙනවා. ඇයි ඒ හේතුව? ඒගොල්ලෝ බද්ධ වෛර නිසා. ඉතින් එහෙනම් ඒ ආත්මවල ඒ සම්බන්ධතා නැහැ. ඉතින් ඒ වගේ පුතේ මේ කාමය කියන්නේ ඔය ආදී වූ තවත් එක මානසික හැඟීමක්. ඉතින් එතකොට දෙදෙනෙක් අතර දැන් පුතා පොඩි නෑ මේ ගැන හිතන්න. දැන් විවිධ සම්බන්ධතා මිනිස්සු අතර තියෙනවා. හැබැයි කාමයේ තිබිය යුතුමද? අන්තර් සම්බන්ධතාව. හොඳ මිතුරෝ ඉන්න බැරිද? දැන් මිතුරියෝ ඉන්න බැරිද? අපි හිතන්නේ අපේ මේ අපි ඉන්නා වූ සංස්කෘතිය තුළ යාළුකම් තියෙන්න පුළුවන් ගෑනු ළමයි අතර විතරමද? පිරිමි ගෑනු ළමයි අතර තියෙන්න බැරිද? තියෙන්න පුළුවන් පුතේ. එතකොට ඒ සම්බන්ධතාවට කාමය අවශ්‍යමද? අවශ්‍යම සාධකයක් නෙමෙයි පුතේ. අන්තර් සම්බන්ධතාව කියන එකට යහපත්ව ආදරය, කරුණාව ආදී යහපත් හැඟීම් මෙන්ම ඒකේ අවලක්ෂණ වූ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී දේවලුත් තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ සම්බන්ධතාවය Tamanට නැත්තම් ඒ සම්බන්ධතාවට ඊර්ෂ්‍යා කරනවා. මට තිබිය යුතුයි. හැබැයි මට ඒක නෑ. වෙන කෙනෙකුට ඒ සම්බන්ධතාව තියෙනවානේ. ඉතින් ඒක තමයි අන්තර් සම්බන්ධතාව. සංසාර ඌරුව කියන්නේ පුතේ. ඉතින් ඒ නිසා අපි ඒකට කෙනෙකුට ඕන නමක් දෙන්න පුළුවන්. ඒක කාමයේ නිසාමද කියලා. හැබැයි කාමයේ වුණත් ඒ බැඳීම තුළ වැඩිපුර තියෙන්න පුළුවන්. ඇයි? ඒත් සාංශාරික සම්බන්ධතා නිසා. ඉතින් ඒ නිසා පුතේ මේක තුළ සියලුම සම්බන්ධතා කාමයේ වෙන්න බෑ. ඇයි ඒ හේතුව? දෙමව්පියෝ දරුවෝ අතර තියෙන සම්බන්ධය තුළ ඒ තියෙනා වූ උතුම් චරිතය තුලත් ඊට එහා ගියා වූ විසම චරිත තියෙනවා. හැබැයි විසම චරිත තුලත් හිතන්න බැරි තරම් වූ උතුම් ගති ගුණාංග තියෙන චරිත තියෙනවා. ඉතින් ඒ නිසා හැබැයි කාමෙන් තොර උතුම් සම්බන්ධතා තියෙන්න බැරිද? තියෙන්න පුළුවන්. ඒක තමයි ඒත් සංසාර බැඳීම් කියන්නේ. සංසාරේ පතාගෙන එන හැටි. ඉතින් ඒ නිසා ඒ වගේ උතුම් චරිත දෙකක් තමයි පුතේ සරියුත් මුගලන් කියන අගසව් දෙනම තුල පැවති ඒ සංසාරික බැඳීම. ඒ බැඳීම ඊට කලින් ආත්මවලත් යහළුවෝ දෙන්නෙක් විදිහට ඇතිවෙච්ච බැඳීම. ඉතින් ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ තුල මේ තියෙනා වූ දේවල් වලට බාහිර පුජ්‍යලයෝ විසින් මොනාදී වටිනාකම් දුන්නත් තම තමා තුළ තියෙනා වූ බැඳීමේ ස්වභාවය දන්නේ ඒ අයම පමණයි. ඉතින් සමහරක් විට ඒ අයම නොදන්නවා වෙන්නත් පුළුවන්. මොකද සමහර බැඳීම් කෙලවර වෙන්නේ වෙනත් වූ ආකාර බලාපොරොත්තු නොවූ ආකාර විදිහට වෙන්න පුළුවන් නිසා. අපිට පුතේ සමාජයෙන් ඕන තරම් උදාහරණ අරගෙන ගන්න පුළුවන්. අන්න ඒ තුල පුතේ අපිට මේ සමාජයේ අපි කොටසකට ආදරය කරන්නත් ඒ සම්බන්ධතාව හොඳ නම් කොටසකට වෛර කරන්නත් වෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගත්තොත් එimhe මේ සම්බන්ධතාව තුළ තියෙනා වූ සංසාරික සම්බන්ධතාව ඒක අපිට ඒ හැඟීම් මැදස්ස කරලා මේ සංසාරයේ ස්වභාවය තේරුම් ගන්නත් වෙන්න පුළුවන්. එතකොට අපි මේ සම්බන්ධතාව තුළ ඇති එවන ඇලීම් ගැටීම් වල අවබෝධය අපිට මැදස්ස වෙන්නත් පුළුවන්. ඒක තමයි පුතේ ස්වභාවය. එහෙමයි මෑණියනි. අද අපේ ධම්මස ධර්ම සාකච්ඡාව වෙන්නුනේ පතනවා. එහෙමත් නැත්නම් ප්‍රාර්ථනා කිරීම කියන කාරණාව ගැන සම්බන්ධතා වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම, සංසාරික වශයෙන් ප්‍රාර්ථනා කිරීම කියන කාරණාව ගැන. ඉතින් අපිට එදිනදා ජීවිතේ හමුවන පුද්ගලයන් මෑණියන් සඳහන් කරපු ආකාරයටම අපිට හමු වෙනවා ආයිත් ඔවුන් අපෙන් වෙන් වෙනවා. නැවතත් අලුත් අය හමු වෙනවා. ඔවුන් අපින් වෙන් වෙනවා. ඉතින් මේ කියන ගනුදෙනු තමයි අපි සංසාරයේ පුරාවටම ආපු ගනුදෙනු තමයි මේ විදිහට අපිට හමුවන්නේ. එතකොට ඔබට හිතනවද? අපි හිතලා බැලුවද අපි කොතරම්නම් දුරක් මේ සංසාරයේ පුරාවටම අද මේ ඉන්න තැනට එනකන් එන්නට ඇතිද? අපි තව කොතරම් දුරක් මේ සංසාරයේ පුරා තව යයිද කියන්න කවුරුත් දන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ අපි ආපු
මග දුරයි නම් අපි යන්න තියෙන මග කෙටි කරගන්න. අපි ධර්මාවබෝධය ලබමින් ධර්මයෙහි හැසිරෙමින් උත්සාහ කරන්නේ අපිට යන්න තියෙන මේ සංසාර ගමන කෙටි කරගන්න. ඉතින් විමංශා බෝසත්හන්ට අපිත් උත්සාහ කරන්නේ ඔබට ධර්මාවබෝධය ලබා දීලා ඔබගේ ගමන කෙටි කරගන්න උදව් උපකාර කරන්න. ඉතින් මම හිතනවා අද මේ දහම්වැස ධර්ම සාකච්ඡාව ඔබට ඉතාමත් පිටුවහලක් වන්නට ඇති කියලා ඔබේ ධර්මාවබෝධය ලබා ගන්න. එසේනම් අපි සූදානම් වෙන්නේ අපේ වැඩසටහනේ වැඩ කටයුතු නිමා කරන්න. ඉතින් ඊට මත්තෙන් බොහොමත්ම ස්තුතියි ගුරු මෑණියනි. අපි වෙනුවෙන් වෙනදා වගේම කාලය වෙන් කරගෙන ඇවිල්ලා අපේ ප්‍රශ්න ගැටළු වලට විසඳුම් දීලා අපිට යන්න ඕනේ මාර්ගය පෙන්වන ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඔබතුමියගේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සහ ධර්මානුකූල කටයුතු වලට ඔබතුමියට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ගුරුමෑණියනි. හොඳයි තෙරුවන් සරණයි මගේ පුතේ. පුතා ගත්තා වූ මේ ඊ타මත්ම සංවේදී මාතෘකාව තුළ අපි අමතක කරන්න නරකයි අපි දෙන්න පුතත් මමත් අතර තියෙන සම්බන්ධතාව. ඒකටත් අපි දෙන වටිනාකම තුළ සංසාර බැඳීමත් පවතිනවා පුතේ. හොඳයි මම පුතාට ආශිර්වාද කරනවා. ජීවිතේ යහපතම දකින්න. නිදුක් නිරෝගී සුවය ලැබෙන්න. ඒ වගේම ජීවිතේ සතුටම ලැබෙන්න. අනන්ත වූ තෙරුවනේ ආශිර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් මගේ පුතාට ලැබෙන්න කියනවා. ස්තුතියි ගුරුමෑණියනි. විමංශා බෝසත්හඬ YouTube නාලිකාව ඔබ වෙත ගෙන එන දහම්වැස්ස ධර්ම සාකච්ඡාව මේ ඉරිදා වැඩසටහන මෙතකින් නිමාවට පත් කරනවා. ඉතින් නැවත දවසක ඔබව හමුවන බලාපොරොත්තු මම අදට සමුගන්නවා. අද දවසේදී වැඩසටහන මෙහෙය වූ මම විමංශා යෝන් නිවේදිකා මයශි පාරේන්ද්‍රය. ඉතින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.